ආයුබෝවන් නිමාවුණු දවසේ සත්‍ය සිතින් දකින්න එකතු වන්න සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සම්බුදු පියාණන්ගේ ත්‍රිමංගල්‍ය බැති සිතින් ලෝම සමරයි. Voice of Asia මාධ්‍ය ජාලයත් සිල් සුවඳින් නැහැවේ. ශ්‍රී ලංකාව ගැන ලෝකයට පැහැදිලි චිත්‍රයක් මවමින් ජෝන් කෙරි දිවයිනෙන් නික්ම යයි. පාකිස්තානය හා බංගලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමවේ. සකල ලෝකවාසීන්ගේ මහා මංගල්‍යය අදයි. බුදු පියාණන් සිය අමිල නිමල වූ දහම කිසිම මොහොතක බෞද්ධයන් උදෙසාම දේශනා කළේ නැහැ. මෙහි පිට ජීවි අජීවි සෑම කොටසකම යහපත උදෙසා උන්වහන්සේ සිය දහම ඉදිරිපත් කළා. ඒ නිසාම අද මුළු මහත් ලෝකයේම මේ මහා ශාස්ත්‍රූවරයන්න් වහන්සේගේ තෙමගුල බැති සිතින් එක් සිත්ව සමරනවා. උත්පත්තිය කෙලෙසුන් නසා බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකයි. බුදුවරයෙකු ලොව පහළවීම ඉතා දුර්ලභ සිදුවීමක් වනවා. බුදු වී ලෝ වැඩ සලසන්නයි නමස්කාර පෙරදැරිව තුසිත දිව්‍ය ලෝකයේදී ඉදිරිපත් වූ දේවාරාධනාව පිළිගත් සිදුහත් බෝසතුන් කාලය, දීපය, දේශය, කුලය සහ මව යන පංච මහා විලෝකයන් විමසීමෙන් පසු අද වැනි දිනක දඹදිව ලුම්බිනි සල්ලුවෙහිදී උපත ලැබුවා. සත්පියුම් මතින් සත්පියවරක් පෙරට ගමන් කළ සිදුහත් කුමරු තමන් තුන් ලොවටම ලෝකාග්‍රවන බවත් මේ මාගේ අවසන් ආත්මභාවයේ බවත් සිංහනාද කළා. රම්‍ය, සුරම්‍ය හා සුබ යන මාලිගාවන්හි සැපවත් දීපවතක් ගත කළ සිදුහත් බෝසතාණන් සතර පෙර නිමිති දැකීමෙන් ජීවිතය පිළිබඳව කලකිරීමට ලක්ව අභිනිෂ්ක්‍රමණය සඳහා යොමු වුණා. වයස අවුරුදු 29 දී උන්වහන්සේ ගිහිගෙයින් නික්ම ගියේ සකල ලෝකවාසීන් වෙත සෙත සැලසීමේ අරමුණින් සත්‍ය අවබෝධ කර ගැනීම සඳහායි. අභිනිෂ්ක්‍රමණයෙන් පසු බුද්ධත්වයේ තෙක් වසර 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළ උන්වහන්සේ ඇසතු බෝරු කමුලදී දසමාරයන් පරදා සකල කෙලෙස් පරදා බුදු වූයේ අද වන් වෙසක් පුන් පොහෝ දිනකයි. ස්වකීය ඥාති වර්ගයාගේ මානය බිඳහෙලීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට පැමිණ යමා මහ පෙළහැර පෑවේද අද වන් දිනක වීම විශේෂත්වයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක් දෙව් අමතා සිරිලක සහ එහි වැසියන් ආරක්ෂා කරන ලෙසට පවරන ලද්දේ අද වන් දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මහණෙනි, සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. නොපමාව කුසල් දම්හි යෙදෙන්නයි පැවසූ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්ලුයනේදී පිරිනිවන් පෑමද වෙසක් පුන් පොහෝ දිනක සිදු වුණා. ඒ බුද්ධත්වයෙන් 45 වසරකට පසුවයි. සාරා සංකල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුරදුන් හමුවේදී සුමේද නම් තාපසයාව සිට අප මහා බෝසතාණන් ප්‍රථම නියත විවරණය ලැබුවේ අද වැනි දිනක වීමද විශේෂත්වයක්. තථාගතයන් වහන්සේ තෙවනවර කැලණියට වැඩීම හා සමනල ගිරිමත සිරිපා සටහන් තැබීමද මේ වෙසක් පුන් පොහෝ දිනේදී සිදු වුණා. ලෝපුරා විසිරී සිටින බෞද්ධ ජනතාව බුදු තෙමගුල සිහිපත් කෙරෙන මෙම වෙසක් මංගල්‍ය මහත් හරසරින් සැමරීම සඳහා පෙළ ගැසී සිටිනවා. වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් අද දෙවයින පුරා විහෙර විහාරස්ථානවල දාන, ශීල භාවනාදී පුණ්‍ය කර්මයන් රැසක් පැවැත්වුණා. මේ පොහොය බෞද්ධයන්ට ඉතාමත්ම වැදගත් පොහොය. බුදු පියාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාර උප්පත්තිය අද වනි දවසක සිද්ධ වුණේ ලුම්බිනි සල්ලුවේදී. ඒ වගේම උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාවේදී බුද්ධත්වයට පත් වුණේ අද වැනි පොහෝ දවසක. ඒ වගේම අවුරුදු 80කට වැඩි කාලයක් උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කළා පිරිනිවන් පාවදාලෙත් අද වැනි පොහෝ දවසක. ඒ නිසා මේ පොහොය බෞද්ධයන්ට ඉතාමත්ම වැදගත් පොහොයක් හැටියට තමයි සලකන්නේ. අද ලෝකයේ දිහා බැලුවහම බුද්ධ ධර්මයේ මහායාන, හීනයාන, වජ්‍රයාන ආදී වශයෙන් කොටස් වලට බෙදුණා. අද මුළු සංඝයාම එක්සත් වෙලා මුළු ලෝකෙම බෞද්ධ සංගායනා පවත්වන වකවානුවක් වෙලා තිබෙනවා. අපි බෞද්ධයන් හැටියට ලංකාව වාසීන් අපි උඟක් දුරට බෞද්ධ ප්‍රතිපත්ති වලට මුල් තැන දෙන්න ඕන. ඒක තමයි අපි දරුවන්ට දෙන ලොකුම ආදර්ශය. අද අපේ
පේනවා සමාජය බැලුවාම සමහර දරුවන් දෙමව්පියන්ට සලකන්නේ නැහැ. සමහර දරුවන් දෙමව්පියන් ඝාතනය කරන තත්යකට පැමිණලා සිටිනවා. මෙහෙම උනේ ඇයි? දරුවෝ බොහෝ විට බුද්ධ ධර්මය කෙරෙහි දහම් පාසල කෙරෙහි යොමු කරනවා නම් ඇත්තටම මේ ඊටාම වැදගත් හැටියට තමයි මට අද පොහොය දවසේ මතක් කරන්න තිබෙන්නේ. ධර්මයෙන් තොර ජීවිතයකින් වැඩක් නැහැ. ධර්මානුකූල ජීවත් වෙලා ධර්මය අනුව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න නම් අපට බොහෝ දුරට පුළුවන්කම තියෙනවා යහපත් සමාජයක් බිහි කරගන්න. මේ දහම් පාසල් පන්සලෙන් දරුවෝ ඈත් වුනහම හුඟක් දුරට මේ ධර්මය ගැන කියා දෙන්න කෙනෙක් නැහැ දරුවන්ට. ඒ නිසා දහම් පාසලට ධර්මයට පන්සලට එන්න මේ දරුවන්ට පටන් ගන්න හැටියට මම දෙමව්පියන්ගේ මේ වෙසක් පුර පසුල බොහෝ දවසේදී ඉල්ලා සිටිමින් බුදුන් වහන්සේගේ ඒ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන හැටියට සිහිපත් කරමින් අද වැනි දවසක මේ සිද්ධ කරගන්නා වූ සියලුම පින් බලෙන් අපි සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මනුදම් රකින සමාජයක් ගොඩනගන මෙහෙවරක වීර්ය පාරමිතාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සෑම පුන් පොහොය දිනකම දිවයිනේ ඓතිහාසික විහාරස්ථානයක් කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙනවා. සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ වෙසක් පුන් පොහොය දින ධර්මදේශනාව අද පෙරවරුවේ අම්පාර ඓතිහාසික දීඝවාපී රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ආචාර්ය පූජ්‍ය කොටපල අමරකීර්ති නායක ස්වාමින් වහන්සේ අද ධර්මදේශකයන්න් වහන්සේයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැති ඇමතිවරු රැසක් ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට එක්ව සිටි අතර ප්‍රදේශයේ අතිවිශාල සදහැවත් ජනතාවක්ද එක්ව සිටියා. ගමේ ජනතාවත් සමග ගමට ගොස් ආගමික වතාවත්වල නිරත වී සමාජයේ නායකයෙක් දිය යුතු පූර්වාදර්ශය පෙරට ගැනීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. අද පෙරවරුවේ අම්පාර ඓතිහාසික දීඝවාපී රජමහා විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත ආශිර්වාද ලබාගත් අතර අනතුරුව විහාරාධිපති පූජ්‍ය නන්නපුරාවේ බුද්ධරක්කිත හිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සූදුක් විමසා කෙටි පිළිසඳරකද නිරත වුණා. ඉන් අනතුරුව අම්පාර දීඝවාපිය පරිවාර චෛත්‍ය මහා විහාරයේ නව පිවිසුම් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාතෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. රජයේ දිනසියේ වැඩසටහන යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූල්‍යාධාර මත මෙම පාලම ඉදිකර තිබෙනවා. දීඝවාපිය පරිවාර චෛත්‍ය මහා විහාරයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත ආශිර්වාද ලබාගත් අතර අනතුරුව විහාරාධිපති පූජ්‍ය පොද්දිවෙල චන්ද්‍රානන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සූදුක් විමසා පිරිකර පූජා කළා. ජනාධිපතිතුමාගේ පැමිණීම සන්තුහන් කරමින් විහාර භූමියේ පැලයක් රෝපණය කිරීමද සිදු වුණා. මේ අවස්ථාව සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ, නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ලෝකයේ රාජනායකින් සෑම විටම බලය වැඩි කර ගැනීම සඳහා කටයුතු කරන නමුත් ධනය මෙන්ම බලයත් බෙදා දීම තුළින් ලැබෙන මානසික තෘප්තිය අද තමා අත්විඳින බව ජනාධිපතිතුමා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කඩවත ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින් විහාරස්ථානයේ අභිනව රන්වැට සහිත බෝධි ප්‍රකාරය, දෙමහල් සීමා මාලකය හා පුස්තකාල ගොඩනැගිලි විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිතුමාටින් සිදු වුණා. මේ අවස්ථාව සඳහා රුවන්වැලි මහසෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, ලසන්ත අලගියවන්න යන මහත් පින් ඇතුළු පිරිසක්ද ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අතිඋතුම් සම්බුදු තෙමගුල සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව සමග සැමරීමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලය අද දින එක් වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරුම මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරුම මැතිතුමා මෙන්ම උපදේශිකා සංගීතා වීරරත්න මහත්මියගේ මඟ පෙන්වීමෙන් අද දවස පුරා පින්කම් රැසක් පැවැත්වෙනවා. ඉන් විශේෂිත වූයේ කාර්ය මණ්ඩල සමාජිකාවන් අෂ්ටසීලයේ සමාදන් වීමයි. උදෑසන ගංගාරාම විහාරස්ථානයට ගොස් අටසිල් සමාදන් වූ සියත TV සහ සියත FM කාර්ය මණ්ඩලයට අද පෙරවරුවේ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති පූජ්‍ය නෙළුවාකන්දේ ඥානානන්ද ගරු ස්වාමීන් වහන්සේ විසින් කාලීන ධර්මදේශනාවක් පවත්වනු ලැබුවා. එය සජීවී ලෙස අප සියත TV ඔස්සේ විකාශය කිරීමට කටයුතු සිදු කළා. අද දවස පුරාම විවිධ ආගමික වැඩසටහන් සහ ආගමික වතාවත් වෙත
අප කාර්ය මණ්ඩලයේ යොමු වෙමින් සම්බුදු තෙමගොළ බැතිසිතින් යුතුව සිහිපත් කරමින් සිටින මොහොතක් ලෙස මේ මොහොත සඳහන් කරන්නට පුළුවන්. ධර්මදේශනය සඳහා අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනාවන් ලබා දෙන පූජ්‍ය නෙළුවාකන්දේ ඥානানন্দ ගරු ස්වාමීන් වහන්සේ පැමිණ සිටිනවා. උන්වහන්සේට මේ ධර්මදේශනය සඳහා දැහැද්දී ආරාධනා කරන්නට ප්‍රවීණ නිලී ඒ වගේම Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා සංගීතා වීරරත්න මැතිණියට මා ගෞරවයෙන් යුතුව මේ මොහොතේ ආරාධනා කර සිටිනවා. අප සූදානම් ධර්මදේශනය සඳහා අවස්ථාව අපේ ගරුතර ස්වාමින් වහන්සේ වෙත ලබා දෙන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දන්තං නයන්ති සමිතින් දන්තං රාජාභිරූහති දන්තෝ සෙට්ඨෝ මනුස්සේසු යෝති වාක්‍යං තිතික්ඛති තී. අද දවස සමස්ත ලෝකවාසීන්ටම මුළු මහත් මානව වර්ගයාටම වැදගත් දවසක්. ඒකට හේතුව මේ ලෝකයේ මිනිස්සු උපදිනවා, ටික කාලක් ජීවත් වෙනවා, මැරිලා යනවා. නමුත් බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක් තමයි මේ උපදින මිනිස්සු අතර ප්‍රඥාව ඉහළටම දියුණු කරගත්ත මිනිසෙක් ඉපදීම. ලෝකේ ගුණයෙන් ඉහළම මිනිසෙක් බිහි වෙන්නේ කලාතුරකින්. අපි ඒකට වචනයක් පාවිච්චි කරනවා අසම සම කියලා. අසම සම වූ ගුණයන්ගෙන් යුක්ත මිනිස්සු හරි දුර්ලභයි. කලාතුරකින් තමයි පහළ වෙන්නේ. ඒ වගේම අනුන් වෙනුවෙන් හිතන මිනිස්සු හරි අඩුයි ලෝකේ. ඒ කැපකිරීම කරන්න සමත් වෙන මිනිස්සු අතර ඉහළම කැපකිරීම කරපු මිනිස්සයා උපදින්නෙත් කලාතුරකින්. ඔය සියල්ලම ගත්තම සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීම කියලා කියන්නේ ඒක තමයි. උන්වහන්සේ මිනිස්සෙක්, හැබැයි අර කියන අසම සම වූ ගුණවලින් සමන්විත වූ මිනිස්සෙක්. ඒ උත්තරීතර මිනිස්යාගේ පහළවීමේ දිනය තමයි වෙසක් පුර 15ක් පොය දවස කියලා කියන්නේ. ඒක නිසා සමස්ත ලෝකයාටම සියලුම මිනිස්යන්ට වැදගත් දිනයක් තමයි වෙසක් පොය දවස. ඉතින් මේ වෙලාවේදී මම පොඩි ප්‍රශංසාවකුත් කරන්න ඕන සියත මාධ්‍ය ජාලයට. මොකද මේගොල්ලන්ටත් සිල් සමාදන් වෙන්න අවස්ථාවක් දෙන එක ලොකු දෙයක්. මේ ආයතනයේ අභිවෘද්ධියට ආයතනයේ අපේක්ෂාවන් සපුරා ගන්න එක්තරා විදිහකට මේක ආයෝජනයක් කියලා මම දකින්නේ. මේ ආගමික වැඩසටහනේ ඔබව යෙදවීම. දන්තං නයන්ති සමිතින් දන්තං රාජාභිරූහති. සමිතින් කියලා කියන්නේ සමිති. මිනිස්සු එකතු වෙන තැන. සියත වැඩ කරන කට්ටිය කවුරුත් එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි මේක සමිතියක් මේ. හැබැයි මිනිස්සු එකතු වෙන තැනකට අරගෙන යන්නේ සතෙක් නම් ඒ සතා දන්තං දැමුණු හීලෑ සතෙක් වෙන්න ඕනේ. හීලෑ නොවන සතෙක් ගෙනියන්නේ මිනිස්සු එකතු වෙන තැන. බයයිනේ. මේ හීලෑකමේ සහ හීලෑ සතාගේ වටිනාකම දේශනා කරපු බුදුහාමුදුරුවෝ අපේ පැත්තට ඊළඟට කියනවා මොකද්ද? දන්තෝ සෙට්ඨෝ මනුස්සයසු යෝති වාක්‍යං තිතික්කති. මිනිස්සෙක් නම් මිනිස්සයා වටින්නේ හීලෑ උණු තරමට සහ ඉවසීම පුරුදු පුහුණු කරපු තරමට කියලා. ඒ ටික තමයි අද මේ ඉන්න ඔක්කොටම වැදගත් වෙන්නේ. මාධ්‍ය කරුවන්ටයි, රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ටයි, හාමුදුරුවෝ වන අපටයි, විවිධ ශේෂ්ත්‍රවල මේ සිල් සමාදන් නොවුනත් මේ එහා පැත්තෙන් ඉන්න කැමරා ශිල්පීන්ටයි මේ ඔක්කොටම ওই පද දෙකෙන් කියන බණ ටික හරි වැදගත්. ඒ නිසා මේ පොය දවසේදී මේ දෙන ආදර්ශය බොහොම හොඳයි. අපේ අනිත් මාධ්‍ය කරුවන්ටත් අඩුම තරමේ ඒ ආයතනවල ඉන්න අය හීලෑ මිනිස්සු බවට පත් කරන්න පුළුවන් නම් ඒ නිසා මම කියන්නේ මේ ශ්‍රේෂ්ඨම මිනිස්යා ලෝකේ අසහාය මිනිස්යා ඉපදිච්ච දවස අද බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ සීලයෙන්, ගුණයෙන්, ප්‍රඥාවෙන් ලෝකේ සියලුම දෙවියන්, බ්‍රහ්මයන්, මිනිස්යන් ඇතුළු සියලු දෙනා අභිබවා ඉහළම ස්තරයට පත්වෙච්ච සම්මා සම්බුද්ධ තත්වයට පත්වෙච්ච කෙනා. ඒ උත්තමයා සිහිපත් කරන දවසේ ඔබට මාධ්‍ය කරුවන් හැටියට කරන්න තියෙන ලොකුම සේවාව තමයි මේ මාධ්‍ය නිසි පරිදි හැසිරවීම. මොකද අද මේ 21 වෙනි සියවස වෙනකොට මිනිස්සු මාධ්‍ය වැළඳගෙන ඉන්නේ. ඒක නිසා මාධ්‍යකරුවන්ට මොනම ආයතනයක කටයුතු කළත් සීලය කියන එක අවශ්‍යයි. හීලෑ බව අවශ්‍යයි. ඒක නිසා මේ වෙසක් පුන් පොහෝ දවසේ සියත රූපවාහිනිය මේ අනුගමනය කරන වැඩපිළිවෙල මං හිතන්නේ සියලු මාධ්‍ය වලට ආදර්ශයක්. මොනම කාර්යයක යෙදුනත් සීලාචාර පුජ්‍යලයන් හැටියට කටයුතු කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ. ඔබ මේ කටයුතු වේදලා පින් සිද්ධ කරගත්ත ඒ පුණ්‍ය ශක්තිය මේ ආයතනයට සම්බන්ධව ඉඳලා මිය පරලෝකීය වූ
සියලුම දෙනා මේ කාර්යයක් පෙරම මැදිරියනේ. එතුමාන්ලා ප්‍රධාන කරගත්ත මව් දෙමව්පිය ආදීන් ඇතුළු කොට ඇති සියලු දෙනාට අපි අනුමෝදන් කරමු. 2559 වැනි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා මෙන්ම විපක්ෂ නායකවරයාද වෙසක් දින පණිවිඩ නිකුත් කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ වෙසක් දින පණිවිඩය සියලු සත්වයින් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මෙලව පහළ වූ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සැමරෙන වෙසක් පොහෝ දිනය අප තුල ජනිත කරන්නේ ශාන්තියෙන් පිරි බැතිබර ප්‍රීතියකි. සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ දස පාරමිතාවන් පුරා භාරතයේ ශාක්‍ය රාජකුමරෙකු ලෙස ලුම්බිනියේදී උපත ලැබීමත් අනතුරුව ගිහි සම්පත් හැර දමා තවුස්දම් පුරා අධිෂ්ඨාන වීරයෙන් බුද්ධ ගයාවේදී සම්බුද්ධත්වයට පත්වීමත් ඉන්පසු 45 වසක් ලෝ සතුන් දුකින් මුදවා නිවන් මගට පිවිසීමට දහම් දෙසා කොසිනාරාවේදී පරිනිර්වාණයට පත්වීමත් යන ගෞතම බුදුන් වහන්සේගේ දිවියෙහි වැදගත් අවස්ථා තුනම වෙසක් පුන් පොහෝදා සිදුවිය. මනුෂ්‍යයාට පමණක් නොව සියලු සත්වයන්ට සසරින් එතර වීමට බුදුන් වහන්සේ දෙසූ ධර්මය අපේ පුංචි දිවයිනෙහි අදටත් සුරකිව පවතී. ලෝපුරා සියලු යුගයන්ට සරිලනසේ දෙසූ එම අකාලික ධර්මය අද පවා අපේ ජීවිතවලට වඩාත් සමීප කර ගැනීමෙන් මෛත්‍රී සහගත සමාජයක් බිහි වෙයි. ගිහියන්ගේ යහපැවැත්ම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ පංචශීල ප්‍රතිපදාවන් අනුගමනය කරන්නා මිනිස් සමාජයට මහඟු සම්පතක් වන අතරම තිරිසන් සතුන්ගේද අයිතීන් සුරක්ෂිත කරයි. සල් ගසක් යට ඉපදී ඇසතු ගස් සෙවණේ බුද්ධත්වයේ ලබා ගසින් පිරි උයනක පරිනිර්වාණයට පත්වෙමින් මිනිසා හා ස්වභාව ධර්මය අතර තිබිය යුතු ලැබියාව පිළිබඳ බුදුන් වහන්සේ දෙන පණිවුඩය මිහිකත ආරක්ෂා කර ගැනීමේ මඟ කියයි. බුදුදහමේ සඳහන් මෛත්‍රිය, මුදු බව, කරුණාව හා උපේක්ෂාව තුළින් පෝෂණය කොටගත් සහජීවනය, සමානාත්මතාව, සාධාරණත්වය පෙරදරි කොටගත් යහපත් සමාජයක් අපේ මාතෘභූමියෙහි ගොඩනැගීමට අභිනව පියවරයන් ගැනීමෙන් තිබෙන මේ මොහොතේ උදා වූ වෙසක් මංගල්‍යය අපට ආශිර්වාදයකි. ගරු අග්‍රාමාත්‍යතුමාගේ වෙසක් දින පණිවිඩය සොබාදහම පවා වසන්ත සිරියෙන් පිරිපුන්ව සමස්ත පරිසරයම නැවුම් වන වෙසක් මාසයේ බුදුන් වහන්සේගේ තෙමගුල සමරන්නට අපි දූ පිළිවෙතින් යහගුණයෙන් දැහැමි බවින් සැරසෙමු. මෙත් සිතින් ගුණ වඩමු යන්න රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව ලෙස උත්කර්ෂයට නැගෙන්නේද එකී පරමාර්ථයෙනි. චින්තනයේ වෙනසක් සමග බුදුදහමේ අර්ථ සම්පන්න වටිනාකම් ජීවිතයට ලං කර ගනිමින් සැබෑ බුදුදහමේ ආලෝකය වඩාත් සමාජය වෙත ගෙන යා යුතු යුගයකි මේ. බෞද්ධ දර්ශන වෙත මුළු ලොවම අවධානය යොමු වෙමින් පවතින මෙවන් සමයක බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ලෙස අපි වඩාත් එම ධාර්මික හරයෙන් පෝෂණය විය යුතු වෙමු. පරමාදර්ශී විය යුතු වෙමු. නව රජයේ පත්වීමත් සමග බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් බුද්ධ ධර්මෙහි ආලෝකයෙන් ආධ්‍යාත්මිකව සූපත් වූ සමාජයක් ගොඩනැගීම උදෙසා කටයුතු කරමින් සිටිමු. ගරු විපක්ෂ නායකතුමාගේ වෙසක් දින පණිවිඩය අද වන විට අපි බුද්ධ වර්ෂ 2558 වෙන්නට අවතීර්ණ වී සිටිමු. එම වසර ගණනාව මුළුල්ලෙහි වෙසක් පුණු පොහෝ දිනවල අසිරිමත් බුදු තෙමගුල සමරන ලද බුද්ධ ලාම්බන ප්‍රීතියෙන් ඔද වැඩි කිය බොදුනුවෝ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් මුළු දිවයිනම සිසාරා අපූර්ව චමත්කාරයක් නිර්මාණය කිරීමට උනන්දු වී ඇත්තාහ. වෙසක් සමයෙහි බොදු ජනතාව ගත කරන ආධ්‍යාත්මික ගුණ වගාව මුසු දැහැමි ජීවන රටාව ලෝකයේ වෙනත් දේශයක හෝ ජාති හෝ ආගමික කොට්ටාශයක් තුළින් විද්‍යාමාන නොවේ. විශේෂයෙන් වෙසක් සතිය තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන ගුණයන් වලින් පිරිපුන් ධර්මිෂ්ඨ ජීවිත පෝෂණයට මුල් තැනක් දී ක්‍රියා කිරීම බුද්ධිමත් බෞද්ධ ප්‍රතිපදාවන්හි අවශ්‍යංගයක් බැව් අවධාරණය කරනු කැමැත්තෙමි. එම බුද්ධිමත් බෞද්ධ ප්‍රතිපදාවන්හි යෙදෙමින් මෙත් සිසිලෙන් ලොව සිසිල් කිරීමටද කරුණා ජලයෙන් ලොව නැහැවීමටද අධිෂ්ඨාන ශක්තිය සියලු බුදු හදවත් තුළ ඇතිවේවායි බුද්ධාලම්බන ප්‍රීතියෙන් මුසුව ප්‍රාර්ථනා කරමි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙමගුල ඇතුළු ශාසනික අවස්ථාවන් රැසක් සමරන වෙසක් පුර 15ක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනදී කටයුතු කරනවා. කොළඹ ප්‍රදේශයේ ජනතාව අද දිනෙන් ආරම්භ වන වෙසක් උත්සවයට සූදානම් වන ආකාරය සියත ටීවී අපි මෙලෙස සොයා බැලීමක යෙදුණා. සත්වයින් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මෙලව පහළ වූ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සැමරෙන වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාව මෙලෙස වෙසක් දිනය සඳහා සූදානම් වන අයුරු අපට කොළඹ නගරයේදී කළ සංචාරයේදී දක්නට ලැබුණා. ප්‍රථමයෙන් අප කොළඹ කොටුව එක්සත් බෝධිරාජ සමිතිය මෙහෙවන තොරණ පිළිබඳව සොයා බැලීමක් කළා. යුද්ධය අවසන් වී අවුරුදු 8කට පසු ඉදි වූ මෙම තොරණේ උස අඩි 57ක්, පළලින් මෙය අඩි 60ක් සම්පූර්ණයෙන් යකඩ බට ආධාර කරගෙනමින් මෙම තොරණ නිර්මාණය වී තිබෙනවා.
තිබෙනවා. විදුලි බල්බ 76000ක් යොදා ගැනීමෙන් මෙම නිර්මාණය ගොඩනගා ඇති අතර බුදුරැස්මාලාවේ උස අඩි 22ක්. මෙහි නිර්මාපකයා WD චන්ද්‍රසේන මහතා වන අතර චිත්‍ර ජයන්ත ධර්මසිරි මහතා විසින් කර තිබෙනවා. ඉන් අනතුරු අප මැනින් මාකට් වෙළඳ සංගමය ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෛශාඛ ප්‍රධාන සමිතිය 53 වන වරටත් ඉදිරිපත් කරන තොරණ පිළිබඳව සොයා බැලීමක් කළා. මෙම තොරණේ ජාතක කතාව කොසොම්බි ජාතකයයි. සැලසුම චිත්‍ර ආනන්ද ජයලත් මහතාගෙන්ද විදුලි ආලෝකය වොල්වින් කරුණාරත්න මහතාගෙන් ලබා දී තිබෙනවා. විදුලි බල්බ 50000ක් යොදාගෙන මෙම නිර්මාණය ගොඩනගා ඇති අතර මෙහි උස අඩි 65කින් යුක්ත වන අතර පළල අඩි 65ක්. මෙහි බුදුරැස්මාලාවේ උස අඩි 16කින් යුක්තයි. ඉන් අනතුරු අප කොළඹ ගංගාරාම විහාරස්ථානයේ මූලික කරගැනීමෙන් නිම වෙන දස පාරමී ධර්මතා තේමාව කරගත් තොරන් රාජ්‍ය පිළිබඳව සොයා බැලීමක් කළා. මෙහි ආලෝකය වොල්වින් කරුණාරත්න වන අතර චිත්‍ර රෝහණ කොස්තා ශිල්පියාගෙන් හැඩවනවා. ප්‍රධාන නිර්මාණකරුවා ස්ටැන්ලි ද සිල්වා මහතා. කතාව රචනය මර්වින් කරුණාරත්නගෙන්. මීට අමතරව කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල නිර්මාණය කර ඇති බුද්ධ රශ්මී වෙසක් කලාපය අද පස්වරු 7ට විවෘත වුණා. 9 වෙනි වරටත් සංවිධානය කරන ගංගාරාම බුද්ධ රශ්මී වෙසක් කලාපය මෙවර 3, 4, 5, 6 යන දිනයන්හි ගංගාරාම සීමා මාලකය අරලියගහ මන්දිරය යන කලාපවලදී පැවැත්වෙනවා. බුද්ධ රශ්මී වෙසක් කලාපයෙන් ලැබෙන ආධාර මුදල් හරහා වසරකට දුෂ්කර ප්‍රදේශවල වැඩවසන ස්වාමින් වහන්සේලා 3000කට 4000කට ආසන්න පිරිසක් මාසික නඩත්තු වියදම් ලබා දීමට කටයුතු කරනවා. පසුගිය වර්ෂය තුලදී ලක්ෂ 18කට ආසන්න පිරිසක් වෙසක් කලාපයේ නැරඹීම සඳහා පැමිණ ඇති අතර මෙවර ඊට වැඩි ප්‍රමාණයක් පැමිණුණ ඇතැයි අපේක්ෂා කරනවා. මීට අමතරව ලේක් හවුස් ආයතනය වෙසක් උත්සවයේ නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අමාදහර සදහම් වෙසක් කලාපය අද සහ හෙට දෙදින තුල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා අද දිවයිනෙන් නික්ම ගියා. ඇමරිකානු එක්සත් ජනපදයට අයත් ගුවන් යානයක් මගින් රාජ්‍ය ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ පෙරවරු 8ට පමණ දිවයිනට පැමිණියා. ගුවන්තොටුපළේදී එම පිරිස පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සබරවීර මහතා විසින්. ජෝන් කෙරි මහතා මෙරටේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මේ වන අතර 2005 වසරෙන් පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය වනවා. ඊයේ දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරයේ පළමු අදියර ලෙස ඊයේ උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. එහිදී දෙරටටම වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හා රාජ්‍ය ලේකම්වරයා අතර සාකච්ඡා පැවැත්වුණා. ඉන් පසු ඊයේ දහවල් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණුණු අතර එහිදී ඔහුට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡාවලින් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වෙන් කර ඇති සටහන් පොතෙහි සමරු සටහනක්ද තබනු ලැබුවා. ඉන් පසුව අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා රාජ්‍ය ලේකම්වරයා සහභාගී වූ අතර ඒ සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතාද එක්ව සිටියා. එම මාධ්‍ය හමුවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුණ ගැසුණා. ඒ අරලියගහ මැදුරේදී එහිදී අග්‍රාමාත්‍යවරයා හා රාජ්‍ය ලේකම්වරයා අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කළා. Thanking our very gracious host today. I'm very grateful to President, Foreign Minister, Prime Minister. මාහට ලැබුණු උණුසුම් පිළිගැනීමට මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා අපගේ පූර්ණ සහයෝගය හැකි සෑම අයුරින්ම ලබා දෙනවා. මං හුඟක් සතුටු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසඳා ගැනීමට මෙහි සිටින පුද්ගලයන් උත්සාහ ගැනීම ගැන. මම ඇත්තටම මෙම පාරාදීසයට පැමිණීමට ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මෙම දිවයින අති විශේෂ සංස්කෘතිකාංග දැවැන්ත ඉතිහාසයක් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් සපිරි දිවයිනක්. මම මේ දිවයිනට පැමිණියේ අති විශේෂ දිනයක් පවතින අවස්ථාවේ. ඒ වෙසක් උත්සවය. මේ මාගේ ප්‍රථම
සංචාරය. මේ අවස්ථාව රටවල් දෙක අතර බැඳීම තර කර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක්. ඒ වගේම නේපාලයේද ඇති වූ භූකම්පනය ගැන තවමත් අපේ හිත්වල කනගාටුව පවතිනවා. එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාලයට උදව් කිරීම ඉතාම ප්‍රශංසනීයයි. ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණය අතිවිශේෂ ජනාධිපතිවරණයක්. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් සිවිල් සේවාවන් හා ආරක්ෂක අංශවල සියලු දෙනාටම හා ජනතාවට එම ගෞරවය හිමි විය යුතුයි. අමරිකානු ජනතාව වෙනුවෙන් මම ශ්‍රී ලංකා ජනතාවට සුබ පැතිය යුතුයි. විශේෂයෙන්ම ඔබ සමාජය අද භුක්ති විඳින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ඇතිවීම සම්බන්ධයෙන්. අද දිනේ ඔහුගේ අවසන් සාකච්ඡාව යෙදී තිබුණේ දෙමළ ජාතික සන්ධානයත් සමගයි. ඉන් අනතුරුව පෙරවරු 11:45ට පමණ අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් නික්ම ගියා. සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය පරදමකින් තොරව ඊයේ අවසන් වුණා. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉකුත් 28 වනදා ශිකා අබු නසර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන්න අතර බංග්ලාදේශ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 332ක් පමණයි. මොමිනුල් හක් ලකුණු 80ක් සහ ඉම්රුල් කයිස් ලකුණු 51ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී වහබ් රියාස් සහ යෂීර් ෂා කඩලු 3 බැගින් බෙද දැමුවා. තම පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 628ක් ලබා ගත්තා. අනෙගි ඉනිමක් ක්‍රීඩා කළ මොහමඩ් හෆීස් ලකුණු 24ක් සහ අසර් අලි ලකුණු 83යි. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම ලකුණු 296කින් ඉදිරියෙන් සිටියේදී තම දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනේ නිමාවට පත්වන විට කඩලු 6ක් දැවි ලකුණු 555ක් ලබා ගත්තා. බංග්ලාදේශ දෙවෙනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 312ක සාර්ථක සමබරතාවයක් ගොඩනැගූ තමිම් ඉක්බාල් ලකුණු 206ක් සහ ඉම්රුල් කයිස් ලකුණු 150ක් රැස් කළා. ශකීබ් අල් හසන් නොදැබී ලකුණු 76යි. ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ ජය පරාජයකින් තොරව ඊයේ නිමාවට පත් වුණා. ඒ සමගින් අද නියමිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.